හොඳයි එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා කියනවා. මෙහෙමයි. අපි විශිෂ්ට තාපධාරිතාව ගැන කතා කරලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට පේන්න තියෙන ඔයාලගේ නෝට් එකේ පිත්තල, තඹ, යකඩ, වීදුරු, ඇලුමිනියම් සහ ජලය කියන ඒ කීපයේම විශිෂ්ට තාපධාරිතා අගයන් දීලා තියෙනවා. මොනවද දීලා තියෙන්නේ? විශිෂ්ට තාපධාරිතා අගයන්. විශිෂ්ට තාපධාරිතා අගයන් දීලා තියෙනවා. හරි. පිත්තල වල කීයද? 380යි. මේක තේරුම් ගන්නකො නිකන් ඉලක්කම ඔන්න කෙල්ලෝ කරන ලොකු වැරද්දක් තමයි මේ කියන්න යන්නේ. හරි. හරිද? ඔය ගෑන ළමයි කරන ලොකු වැරද්දක් නිකන් ඔක ඉලක්කමක් විදිහට සලකන්න එපා. චුට්ටක් හිතන්න. පිත්තලවල 380යි. පිත්තලවල කියන 380යි. තඹවල 400යි. ඒ කියන්නේ පිත්තල වලට වඩා තඹ වලට තාපය දරා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. යකඩ වල 460යි. ඒ කියන්නේ තඹ වලට වඩා යකඩ වලට තාපය දරා ගන්න පුළුවන්. ඊළඟට වීදුරු ඊට වඩා පුළුවන්. එතකොට ඇලුමිනියම් 900යි ඊට වඩා පුළුවන්. ඔය ජලය කාටත් වැඩිය ජලයට පුළුවන් 4200ක්. ජලයට කොච්චරද? 4200යි බලන්නකො. අර උඩ කියපු කවුරුත් 1000 පැනලවත් නැහැ. ඒ වුණාට ජලය 4000 කීයද? 200යි. ඒ කියන්නේ ජලයට ලොකු විශිෂ්ට තාපධාරිතාවක් තියෙනවා. ජලයට ලොකු තාපයක් දරා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. යකඩ කිලෝ එකක් රත් කරලා නිමෙන්න යනවනේ වෙලාවක්. ජලය කිලෝ එකක් රත් කරලා මේ නිමෙන්න යන වෙලාවත් එක්ක බලපුවම කවුද වැඩි වෙලාවක් ගන්න? ජලය. තේරුන්නේ නැහනේ. ඔන්න ජලය මම ඇලුමිනියම් ගන්නම් අනිත් එක. මෙයාගේ විශිෂ්ට තාපධාරිතාව 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. මෙයා 900යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. මම මෙයාගෙන් එකම එක කිලෝ එකක් ගන්නවා. මෙයාගෙන් එකම එක කිලෝ එකක් ගන්න. ජලය කිලෝ එකක් රත් කරනවා. සෙල්සියස් අංශක 100 රත් කරා කීයද? සෙල්සියස් අංශක කීයද? 100 රත් කරා. ඇලුමිනියම් කිලෝ එකක් අරන් සෙල්සියස් අංශක 100 රත් කරනවා. රත් කරලා නැවත අපිට අතින් අල්ලන්න පුළුවන් උෂ්ණත්වය දක්වා අඩු වෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා බැලුවොත් වැඩිම වෙලාවක් ගන්න මේ දෙන්නගෙන් කවුද? ඇයි ඒ? ජලයේ විශිෂ්ට තාපධාරිතාව වැඩි. මොකද එයා දැන් මෙයාට ඇත්තටම මෙයාගේ 900යි. 1 කිලෝග්‍රෑම් එකක ඒ කියන්නේ මේකේ තේරුම 1 සෙල්සියස් අංශකයක් වැඩි වෙනකොට ඇලුමිනියම් කිලෝ එකක් ගත්තොත් 1 සෙල්සියස් අංශකයකින් උෂ්ණත්වය වැඩි කරනකොට ජූල් කීයක් ගන්නවද? 900ක්. ජූල් කීයක් ගන්නවද? 900ක්. මෙයා එහෙමද? මෙයා 1 සෙල්සියස් අංශකයකින් උෂ්ණත්වය වැඩි කරද්දී මෙයා ජූල් ගන්න කොච්චරද? 4200. කොච්චරද? 4000. ගොඩක් වැඩි. එතකොට ඇත්තටම එනම් විශිෂ්ට තාපධාරිතාව වැඩි කාගේද? ජලයේ විශිෂ්ට තාපධාරිතාව වැඩි. හරිද? ඉතින් අපිට ඊළඟට ගණන් හදන්න තියෙන්නේ අපි ගණන් හදන කොටසට යමු. හරිද? එතකොට මේක මම ඔයාලට හරි අහන්න බස්. අපේ දෙනකොට යන වෙලාවත් මේ ජලයේ වැඩිද? වැඩි. වඩා. තව ඊටාම සරල ආකාරයෙන් කිව්වොත් මේ බලන්න මේකේ තේරුම කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට 1 කිලෝග්‍රෑම් එකකට 1 සෙල්සියස් අංශකයක් ඉහළ නංවන්න කොච්චර තාපයක් දෙන්න ඕනද? 4200. ඒ වගේම තමයි පිට කරන්නේ ඒ කියන්නේ හිතන්නකො 25 ඉඳන් 24ට උෂ්ණත්වය අඩු වෙනකොට 4200ක් යා මොනා කරනවද? පිට කරනවා. 25 ඉඳන් 24ට උෂ්ණත්වය අඩු වෙනකොට 4200ක් යා මොනා කරනවද? පිට කරනවා. 4200 ඊට පස්සේ 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 4200 ඊට ප
එතකොට මෙයා 1 කිලෝග්‍රෑම්යක් ගත්තොත් සෙල්සියස් අංශයක 1කින් ඉහළ නංවන්න කොච්චරද? 900යි. ජූල් 900ක් තමයි එයා ගන්නෙ. ඒක ඉක්මනට ගත හැකියි. මෙයා ගොඩක් වෙලා යනවා. ඒ කියන්නේ ජලය රත් වෙන්නත් වෙලා යනවා, නිමෙන්නත් වෙලා යනවා. ඔයාලා හොඳට බලන්න ගෙදර ඇඟෝදන් නාන්න කියලා මේ උණුතරයක් ලිපේ තියලා බලන්න ඒක සාමාන්‍ය පැය 4-5ක්වත් හිටිනවා ලක්ෂ ටිකක්. හිටින්නේ නැද්ද? හිටිනවනේ. හොඳයි. එහෙනම් අපි ගණන් වලට යමු. MCT ට ගණන් හදන්න යන්නේ. හරි. එහෙනම් අපි ප්‍රශ්න කීපයකට උත්තර ලියමු. බලන්න උදාහරණ පළවෙනි ගැටලුව හදමු කියවලා. උදාහරණ පළවෙනි ගැටලුව. ජලයේ කිලෝග්‍රෑම් 5ක ප්‍රමාණයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 20කින් ඉහළ නැංවීමට උවමනා තාප ප්‍රමාණය ගණනය කරන්නලු. මම ඔයාලට අමාරුම දේ කියලා දෙන්නම්. රෝවිලක්කන් දාන්න අවශ්‍ය පළවෙනි ප්‍රශ්නේ කියලා දාන්න ඕනේ නැහැනේ. 30 කොටුවක්නේ තියෙන්නේ. ඔයාලට අමාරුම දේ. මෙන්න මේක තමයි දාන්න තියෙන්නේ. Q සමානයි mc θ. ඔය සූත්‍රය දාලා හදන්න තියෙන්නේ. ඔය සූත්‍රය තමයි මේමයි මම තව නීතියක් ඔයාලට කියන භෞතික විද්‍යා ගණන් හදනකොට සමීකරණ දාලා අස්තවල වලට ඒකක දාන්න එපා. අවසාන උත්තරේ පමණක් ගැළපෙන එක කියලා දාන්න. ඔව්. ගාන කිව්වද? ජලය කිලෝග්‍රෑම් 5ක ප්‍රමාණයක උෂ්ණත්වය කෙල්වින් 20කින් ඉහළ නැංවීමට අවශ්‍ය. එහෙනම් Q සමානයි mc θ. අවශ්‍ය තාපය යන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් කීයද? 5යි. ජලයනේ ඇයිද කියන්නේ වගුවේ තියෙන 4200යි කියලා. දැන් ඔයාලා ඒක කටපාඩම් කරන්න ඕනද නැද්ද? ඉහළම. උෂ්ණත්ව වෙනස කීයද? 20යි. ගුණ කරන්න. තව ලේසි දෙයක් තමයි මේවා. ඔව්. 20කින් ඉහළ. 20කින් ඉහළ නම් වන්න. ඒ කියන්නේ වෙනසක් නෙන්නේ. තියෙන ගානට වඩා 20ක් වැඩි කරනවා කියලා කියන්නේ. හරි මට කියන්න කලබල නැතුව කලබල නැතුව අහන්න ඉන්නේ. හරි කලබල නැතුව 42 පහෙන් ගුණ කරන්න 42 පහෙන් ගුණ කරන්න 4 වරක් 5 20යි. ඒතකොට 210යි. 210 දෙකෙන් වැඩි කරන්න 420යි නේද? 420යි මේ බිංදු 3කට දාන්නකො. ජූල් මෙච්චරයිනේ. සමුන්ට කිලෝ ජූල් කරගැනීමේ සහජ හැකියාවක් තියෙන්න ඕන. බිංදු 3ක් මොකද කරන්නේ? අයින් කරන්න තියෙන්නේ. කියන්නේ 1000න් බෙදන්න තියෙන්නේ. කිලෝ ජූල් වලින් අහලා නැහැ. ජූල් වලින් තිබ්බත් කමක් නැහැ. කිලෝ ජූල් වලට කරන්න පුරුදු වෙන්න ඉස්සරහට ඕන වෙනවා. රසායන විද්‍යාව තිබ්බේ එහෙනම් කලබල වෙන්නේ නැතුව question number 2 හරි රෝමිලක්කන් දෙක හදන්න රෝමිලක්කන් දෙක කියවලද මේ අපරාධ රෝමිලක්කන් එකනේ රෝමිලක්කන් දෙක ඒකේ තමාරුම දෙය කියලා දෙන්න. Q සමානයි mc θ දාන්න. Q සමානයි mc θ දාන්න.
කැල එකක් නේද? ස්කන්ධය ඇවිල්ලා මොනවද මේ තඹනේ 4යිනේ. විශිෂ්ට තාපධාරිතාව කීයද? තඹවල 400යි. උෂ්ණත්ව වෙනස 30 ඉඳන් 50ට 20යිනේ. ඇයි අනේ මොනාටද විලිලැජ්ජා බෑ කැල්ලේක ඉප්පෙක් කෙවුවත් 4 වරක් 4 16යි 16 වරක් 2 32යි. බිංදු 3ක් අකට දාන්න. කිලෝ ජූල් කීයද? කවුදනේ කැල්කියුලේටර් වලින් ගණන් හදන්නේ? තුන්වෙනි එක තනියම තට්ට තනියම හදන්න. Question number 3. පොල් තෙල් කිලෝග්‍රෑම් 2ක ප්‍රමාණයක් සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය අහනවා. කලබල වෙන්නට කාර්යයක්. ඒකටත් Q සමානයි mc θ. ස්කන්ධය ඇවිල්ලා 4යි. නෑ 2යි. විශිෂ්ට තාපධාරිතාව 2200යි. උෂ්ණත්ව වෙනස 20යිද? බලන්නකො කැල්කියුලේටර් 22 දෙකෙන් වැඩි කරද්දී 44යි 44 දෙකෙන් වැඩි කරද්දී 88යි. බිංදු 3ක් අකට දාන්න. කිලෝ ජූල් 88යි. Q කියන්නේ උෂ්ණත්ව Q කියන්නේ මේ විශිෂ්ට තාපධාරිතාවනේ. T Q කියන්නේ තාපය Q කියන්නේ තාපය M කියන්නේ ස්කන්ධය. විශිෂ්ට තාපධාරිතාව. ශක්තිය ජූල් වලින් එන්න ඕන. කිලෝ ජූල් වලින් හරි. හතරවෙනි එක හතරවෙනි එක හදමු බලන්න. වැඩ් එක නම් නේද? ඒක දාන්න එපා මැදින් අවසන් උත්තරේ දාන්න. මේ බලන්න 22000යි ජූල් කියලා. මෙතන 22000යි ජූල් කියලා තියෙන්නේ ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනේට කියලා. ඔය අතර කියන එකක් වෙන එකක් දානවා කියලා තියෙනවා. හොඳයි. 20000 කියන්නේ සිම්පල් C. Q සමානයි mc θ. අපෙන් අහන්නේ ඒකෙත් ජලයේ ග්‍රෑම් 750ක ස්කන්ධයක් උෂ්ණත්වයේ 100 ඉඳන් 30 දක්වා අඩු වන විට
ඉවත් වන තාප ප්‍රමාණය. ඒ කියන්නේ අර රත් වෙච්ච එකක් නිමෙන්න කරපුවාම ඉවත් වෙන මොන ප්‍රමාණයද? තාප ප්‍රමාණය අහන්නේ. ඉවත් වන තාප ප්‍රමාණය. හොඳයි. ස්කන්ධයේ ග්‍රෑම් කීයද? 750යිනේ. කිලෝග්‍රෑම් කරන්න කීයෙන් බෙදෙන්න ඕනද? අනිවාර්යෙන් කිලෝග්‍රෑම් වලින් කියන්න ඕන. කිලෝග්‍රෑම් වලින් කියන්න ඕන. 100 සිට 30ට වෙනස. ජලයනේ. ජලය නම් 4200යි. 100 ඉඳන් 30ට අඩු වීම 70යි. මේ බලන්න. බිංදු 3ට මේ බිංදුවර මේ බිංදුව මේ බිංදු දෙකට මේ බිංදු දෙක. ඕක ගුණ කරගන්න කැල් එක තිබ්බට කමක් නැහැ. 750 42කින් වැඩි කරන්න නැත්නම් 75 42කින් වැඩි කරා 75 42 වැඩි කරන්න ඕන. ඒක හතෙන් 2500 මේ බිංදුව අමතක කර බිංදුවෙන් ඇයි මෙතන අමතක කරු බිංදුවම 220.5 නේද? 22.5 කවුද? අදාළද? ඉතින් සර් 750 දාගෙන බෙදුවාම එනවනේ 0.07 ඔයා කැලේම බෙදලා බලන්න. ආයි කැලේම බෙදන්න. ඒක තමයි ටිකක් වරදිනවා. පස්වෙනි එක ඔයාලා හදන්නෝ. ඕකේ තියෙන ඇත්තටම කලින් නම් හදන්නත් වඩා තාක්ෂික කතාවක්. මෙහෙමයි මම ඒක ඔන්න දැන් P6 ප්‍රායෝගිකව විශේෂයෙන් ගෑනු ළමයි විශේෂයෙන් හිතන පිළිවෙලකට දැන් කියද්දි තේරෙයි. ගෙදර ගෑස් ලිපින් කේතලයක වතුර උණු කරනවා නම් ඔයාලට මේ අත්දැකීම තියෙන්න ඕන. හරි? ගෑස් ලිපින් හරි. කේතලයට වතුර දානවනේ. කේතලයට මොනවද දාන්නේ? වතුර. එතකොට ගෑස් ලිප පත්තු කරපුවාම වතුර රත් වෙනවනේ. කවදාකවත් කියනවා කේතලේ රත් වෙනවා කියලා එහෙම අහලා තියෙනවද? ඇත්තටම කේතලෙත් මොනවා වෙනවද? කේතලෙත් රත් වෙනවා. ගෑස් එකකින් ඒ කියන්නේ ගෑස් ලිපෙන් එන තාපය ජලයක් උරා ගන්නවා. කේතලෙත් මොකද වෙන්නේ? උරා ගන්නවා. හැබැයි ජලයේ තියෙන උෂ්ණත්වයම තමයි කේතලයට තියෙන්නේ. ජලයේටම තියෙන උෂ්ණත්වය තමයි කේතලයට තියෙන්නේ. ආරම්භයේදී ජලයේ සෙල්සියස් අංශක 25යි නම් කේතලෙත් ආරම්භක උෂ්ණත්වය කීයද? 25යි. එයා 100 දක්වා ජලය රත් කරොත් කේතලෙත් මේ උණුසුම කොච්චරද? උෂ්ණත්වය කොච්චරද? සෙල්සියස් අංශක 100යි. හරි. කිලෝග්‍රෑම් 1.5ක ස්කන්ධයක් සහිත තඹ භාජනයක උෂ්ණත්වය සෙල්සියස් 30 වන ජලය කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් අඩංගුයි.
භාජනයේ සහ ජලයේ උෂ්ණත්වයේ 100 තෙක් නැංවීමට උවමනා තාප ප්‍රමාණය. මෙහෙම ලියන්න ඕනේ. Q සමානයි mc θ දානවා ජලයට එකතු කිරීම mc θ තඹ භාජනය. හරිනේ? ජලයට mc θ දානවා තඹ භාජනයට mc θ දානවා. හරි. ජලය කිලෝග්‍රෑම් 2යි විශිෂ්ට තාපධාරිතාව 4200යි උෂ්ණත්වය 30 ඉඳන් 170යි. 30 ඉඳන් 100 වැඩි කරනවනේ. එතකොට තඹ භාජනය 1.5 ස්කන්ධය තඹවල විශිෂ්ට තාපධාරිතාව 400ද? 400ද? 400යි නේ. උෂ්ණත්ව වෙනස 30 ඉඳන් 170යි නේ. ඒකක දාන්න එපා මැද්දෙන් මට කවුරු හරි 42 7න් වැඩි කරලා කියන්න. ඔව් 294 දෙකෙන් වැඩි කරා 588යි බිංදු 3ක් අගට දානවා. හරි 1.5 4න් වැඩි කරන්න 6යිද? 1.5 4න් වැඩි කරොත් 6යි. 6 වරක් 7 කීයද? 42යි. බිංදු 3ක් අගට දාන්න. හරි. එහෙනම් මෙන්න මේ ගාන එකතු කරන්න. 5,88,000ට 42,000ක් එකතු කරන්න. කීයද? 6,30,000යි. බිංදු 3ක් මොනවත් අගට එනවා. 8 ජූල්. අපිට මේක 630යි කිලෝ ජූල් කියලා දාන්නත් පුළුවන්. ඒ ගාන ඉවරයි. බලමු එහෙනම් 6 වෙනි ගාන කොහොමද කරන්නේ කියලා. 6 වෙනි ගානත් අද 6 වෙනි ගානත් අද හොඳයි. 6 වෙනි ගාන බලමු. 0.5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති වීදුරු භාජනයක් සෙල්සියස් අංශක 30 උෂ්ණත්වයේ ඇති ජලය 1.5 කිලෝග්‍රෑම් ප්‍රමාණයක් තියෙනවා. මෙම ජලය නටන තෙක් රත් කිරීමට බාහිරින් සැපිය යුතු තාප ප්‍රමාණය අහනවා. හරි. එතකොට මෙහෙමයි. වීදුරු භාජනයේ ජලය රත් කරනකොට වීදුරුත් රත් වෙනවා. ජලයක් මොකද වෙන්නේ? රත් වෙනවා. එතකොට Q සමානයි mc θ ජලය එකතු කිරීම mc θ වීදුරු. මට කියන්නේ ජලයේ ස්කන්ධය ටක් ගාලා කියයියා 0.5යි විශිෂ්ට තාපධාරිතාව 4200යි උෂ්ණත්ව වෙනස කීනම් කීයද? ජලය 1.5යි නේ. ජලය 1.5යි උෂ්ණත්ව වෙනස කොච්චරද? ඕනේ 30 ඉඳන් 100 නටනකන්නේ 30 ඉඳන් නටනකම් කියලා කියන්නේ 70යි 30 ඉඳන් නටනකම් කියන්නේ 70යි. හරි. ඊළඟට වීදුරු ස්කන්ධ 0.5 වීදුරු වල විශිෂ්ට තාපධාරිතාව 600. එතකොට උෂ්ණත්ව වෙනස ඒ 30 ඉඳන් 100 දක්වාම තමයි කියන්නේ 70යි. කවුරු හරි මට 1.5 වැඩි කරලා කියනවද? මම අහන්නේ 1.5 වැඩි කරපුවාම එන උත්තරේ. ඔව්.
63යි. 63 7න් වැඩි කරන්න. 63 7න් 441යි මේ බිංදු දෙකයි මේ බිංදුවයි යකට මම දානවා. බිංදුව 67න් වැඩි කරන්න කවුරු හරි? බිංදුව 67න් වැඩි කරන්න. ඒක 7න් වැඩි කරන්න. ඒ 234.5 බිංදුවක් වලට මම පහ දා ගන්නවා. ඒ කියන්නේ දශම දිටක් පන්න ගන්නවා. ඊටු බිංදුවකට දානවා. මේ දෙක එකතු කරා 40 කීයද? 40 කිලෝ ජූල් ඕනම් කරන්න පුළුවන් 464යි දශම 4යි ඒක හරිනේ. වැරදි අය ඔය විදිහට හදා ගන්න ඔය විදිහට තමයි හදන්න සුළු කරන්න ලේසිම. ඊළඟ ගාන හත්වෙනි ගාන හොඳයි. හත්වෙනි ගාන බලමු. හත්වෙනි ගාන කියන්නේ ඇලුමිනියම් බඳුනකට ස්කන්ධය කිලෝග්‍රෑම් 0.8ක් වෙච්ච ඇලුමිනියම් බඳුනක් තියෙනවා. ස්කන්ධය කිලෝග්‍රෑම් කොච්චරද? 0.8ක්. මේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 තියෙන්නේ. උෂ්ණත්වය කීයද තියෙන්නේ? සෙල්සියස් අංශක 30. එතකොට පොල් තෙල් කොටින ගාන පැහැදිලි මදි වුණා. ඇලුමිනියම් බඳුනක ස්කන්ධය 0.8යි. එහි සෙල්සියස් අංශක 30 උෂ්ණත්වයේ පවතින පොල් තෙල් කිලෝග්‍රෑම් 1.5ක් තියෙනවා. එතකොට මේ පොල් තෙල් සෙල්සියස් අංශක 5 උෂ්ණත්වය දක්වා රත් කරන්න උවමනා මොනවද අහන්නේ? තාපය අහනවා. හරි. එහෙනම් Q සමානයි mc theta සද්ද කරන්න එපා. පොල් තෙල් දාන mc theta ඇලුමිනියම්. හරි. පොල් තෙල් වල ස්කන්ධය කීයද? පොල් තෙල් වල ස්කන්ධය 1.5 පොල් තෙල් වල ස්කන්ධය 1.5යි. විශිෂ්ට තාපධාරිතාව පොල් තෙල් වල 2200යි. උෂ්ණත්ව වෙනස කීයනම් කීයද? 20යි නේ. එතකොට විහඟ ස්කන්ධය 0.8යි ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාව 900යි. උෂ්ණත්ව වෙනස 20යි. සුළු කරමු. 22 1.5 වැඩි කරොත් 33යි. 33 දෙකෙන් වැඩි කරොත් 66යි. 66ට මේ බිංදු 3කට දාමු. 0.8 මේ බිංදුවත් එක්ක සැලකුවොත් 8යි කියලා සැලකලා දෙකෙන් වැඩි කර හැකියි. 16 16 9ෙන් වැඩි කරන්න 16 9ෙන් වැඩි කරන්න 144යි බිංදු දෙකක් අකට දාන්න. ඒක එකතු කරන්න 66 18 මේක කිලෝ ජූල් වලින් 80.4 කිලෝ ජූල්.
හරි ගාන හරිනේ ඔය මූලික දේ හරි ඔය මූලික දේ එතකොට අපි MC තීට වලින් ගණන් හැදුවා සරල MC තීට වලින් ගණන් හැදුවා තව ගොඩක් තියෙනවා මේක ඉස්සරහට යන්න හරි කැලරි මීටරයක විශිෂ්ට තාපධාරිතාව සෙවීම මීට කලින් මාතෘකාවක් තියෙනවා මිශ්‍රණ ක්‍රමයෙන් විශිෂ්ට තාපධාරිතාව සෙවීම කියලා. ඒ කියන්නේ මිශ්‍ර කරලා විශිෂ්ට තාපධාරිතාව හොයන්න යන්නේ මොනවාගේද? කැලරි මීටරයක. බලන්න මාතෘකාව ඇති කැලරි මීටරයක විශිෂ්ට තාපධාරිතාවය සෙවීම කියලා. හරි. එතකොට මෙහෙමයි. මට මෙතන චුට්ටක් ඔයාලා කියලා දෙන්න ඕන විශිෂ්ට තාපධාරිතාව කියන මාතෘකාව ගාව ඔයාලා සිම්පල් C කියලා දාලා තියෙනවා ඇති බලන්න. සිම්පල් C දාලා ඇති. විශිෂ්ට තාපධාරිතාව. ඒ සමහර තැන්වල මතක තියාගන්න සිම්පල් S උත් පාවිච්චි කරනවා. සිම්පල් මොකද්ද? S කියන කෙනක් පාවිච්චි කරනවා. ඒකත් දාගන්නකො. C හෝ S කියලා දාගන්න. ඒ මුල මාතෘකාව. විශිෂ්ට තාපධාරිතාව කියන මාතෘකාව. OS හරි දැන් මේක හරි කතන්දරයක් තියෙන්නේ බලන්න තාපය සම්බන්ධ පරීක්ෂණ කරනකොට ගන්න මේ භාජන වලට අපි කියනවා අහගන්න එකපාරට තාපය සම්බන්ධ මේ වගේ මේ ඔය මිශ්‍රණ ක්‍රම වලට පාවිච්චි කරන බඳුන් වලට අපි කියනවා කැලරි මීටර කියලා මොනවාද තඹ කෝප්පයක් වීදුරු කෝප්පයක් ස්ටයිරෝෆෝම් අර නෙස්කැෆේ කෝප්පයක් වලට ගන්න පුළුවන් කැලරි මීටරයක් විදිහට කැලරි මීටරයක් භාජනයක් බඳුනක් ඒකට ජලය පුරවනවා 4න් 3ක් විතර උෂ්ණත්වමානයක් දාලා මේ මන්ත දණ්ඩකුත් මේ හැන්දක් වගේ එකක් තියාගන්න මෙච්චරයි කරන්නේ අහගන්න මේකේ මොකද්ද හොයන්න යන්නේ මේ කැලරි මීටරයි විශිෂ්ට තාපධාරිතාව මොකක්ද හොයන්නේ කැලරි මීටරේ විශිෂ්ට තාපධාරිතාව හොයන්න යන්නේ එතකොට අහගන්න කැලරි මීටරේ විශිෂ්ට තාපධාරිතාව හොයන්නේ මම මේකට උණු වතුර චුට්ටක් එකතු කරනවා මොනවද කරන්නේ හැබැයි මම එකතු කරන උණු වතුර වල ස්කන්ධය දර ගන්න ඕන හොයාගන්න විදිහක් තියෙනවා මම කියන්න හරි ඔන්න උණු ජලය එකතු කරනවා චුට්ට එකතු කරන ගමන් මන්ත දණ්ඩෙන් මොකද කරන්නේ කලත්තනවා හයියෙන් කලත්තන්නේ මොකද කරන්නේ මීට කලත්තනවා එතකොට හරි ඕකේ හයිලයිට් කරන්න ඕකේ යට තියෙනවා බලන්න කැලරි මීටරයක තාපධාරිතාව සෙවීම කියන මාතෘකාව යටතේ යටින් තියෙනවා highlight කරන්න කලින් මෙන්න මේ දේ අහගන්න ඒ දැන් මේ උණු වතුරෙන් තාපය ලබා ගන්නවද පිට කරනවද කියන්නකො උණු වතුරෙන් තාපය ලබා ගන්නවද පිට කරනවද උණු වතුර හරි ඒ පිට කරන තාපය කවුද ගන්නෙ ඇයි මෙයා කැලරි මීටරේ එහෙනම් උණු වතුර පිට කළ තාපය සමානයි ජලය ලබාගත් තාපය ධන කැලරි මීටරේ ලබාගත් තාපය එහෙනම් මම ලියනවා උණු ජලය ඒක ලියන්න තියෙන හයිලයිට් කරන්න තියෙන පිට කළ තාපය සමානයි ඇල් ජලය හා ඒක හයිලයිට් කරගන්න කැලරි මීටරය ලබාගත් තාපය ඔයාට හිතන විදිහට උණු ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙන්න ඕන ඇල් ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඇල් ජලය සහ කැලරි මීටර උෂ්ණත්වය ක්‍රමයෙන් මොනවා වෙන්න ඕනද වැඩි වෙන්න ඕන ඇල් උණු ජලයේ උෂ්ණත්වය මොකද වෙන ක්‍රමයෙන් අඩු වෙන්න ඕන ඇල් ජලයේ සහ කැලරි මීටර උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙන්න ඕන හරි මෙන්න මේක හයිලයිට් කරගන්න ඔයාලට මේක තේරෙනවද මේක මේක ලේසි හරිද
මෙතන මේතරින් එහාට යන්න කලින් මේකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වහාම අහන්න කලබල නැතුව මෙතනින් එහාට අපිට සමීකරණ වගේකට යන්න තියෙනවා සමීකරණ නෙමෙයි සෝරි ලොකු ප්‍රකාශනයකට යන්න තියෙනවා ඒ නිසා අමාරු දෙයක් කලබල නැතුව අහන්න දීලුෂ තේරෙනවද උණු ජලය දානවා උණු ජලයේ තාපය මොකද වෙන්නේ පිට කරනවා උණු ජලය මොකද කරන්නේ තාපය පිට කරනවා නේ උණු ජලයේ තාපය පිට කරනවා කවුද තාපය ලබා ගන්නේ ඇල් ජලයයි කැලරි මීටර් ඒ හරහා අහගන්න ඒ හරහා අපි කැලරි මීටර් විශිෂ්ට තාපධාරිතාව මොකද කරන්නේ හොයා ගන්න ඕනේ දැන් මේ පරීක්ෂණය මෙහෙම කරාට අපි ඉතුරුව හොයා ගන්නවා ස්කන්ධයන් හොයන්න ඕනේ උෂ්ණත්වයන් අහන්න ඉන්නේ මේ පරීක්ෂණය කරද්දී මේ ද්‍රව්‍යයන් වල ස්කන්ධයන් හොයා ගන්න ඕන උෂ්ණත්වයන් ටික හොයා ගන්න ඕන හරි ඒ දත්ත ටික පල්ලෙහා තියෙනවා බලන්න කැලරි මීටරයේ ස්කන්ධය mc කියලා අරගෙන තියෙනවා කැලරි මීටරයේ ස්කන්ධය මොකද්ද mc හයිලයිට් කරගන්න නෙමෙයි දාගන්න තියෙන්නේ දාගන්න නේ තියෙන්නේ තියෙනවද හයිලයිට් කරගන්න mc කියන කෙනා විතරක් හරි කැලරි මීටරයේ ස්කන්ධය කියන එක විතරක් හයිලයිට් කරන්න නැතුව mc කියන කෙනා විතරක් හයිලයිට් කරන්න හරි ඊළඟට අපිට තව දත්තයක් දීලා තියෙනවා සිසිල් ජලය සහ කැලරි මීටර මේ අහන්න අපි මේකට ඇල් වතුර පුරවලා අහන්න මේක ලේසි බලන්න ඇල් වතුර පුරවලා බීකරයත් එක්ක කිරපුවාම අපිට එන්නේ මොකේ ස්කන්ධද ඇල් වතුරත් එක්ක බීකරය උස්සලා කිරුවොත් අපිට එන කාගේ ස්කන්ධද ඇල් වතුරේ බීකරේ මොකද්ද ස්කන්ධය ඇල් වතුරේ බීකරේ ස්කන්ධය ඒක යාලා මොකක් කියලා නම් තියනවද m1 m කීයද 1 ඒක හයිලයිට් කරගන්නකො m1 කියන එක මම මට මේක දාන්න බෑ හරි ඒ වගේම මේ සිසිල් ජලයේ සහ මේ කැලරි මීටරේ ආරම්භක උෂ්ණත්වය θ1 මෙයාගේ ආරම්භක උෂ්ණත්වය θ1 ඇයි ඇල් ජලයේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 25යි නම් කැලරි මීටරේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 25යි එහෙනම් කැලරි මීටරේ උෂ්ණත්වයම තමයි මෙයා ජලයේ උෂ්ණත්වය එහෙනම් θ1 කියලා දාමු හයිලයිට් කරන්න θ1 කියන කෙනා හරි උණුසුම් ජලයේ උෂ්ණත්වය කීයද θ2 උණුසුම් ජලයේ උෂ්ණත්වය මොකද්ද θ2 හරි අනේ අහගන්න මේක මෙන්න මෙතන තමයි ඔයාලට පැටලෙන තැන බලාගන්න ඒ කතා කරන්න එපා උණු ජලය මේකට දාපුවාම මිශ්‍ර වෙනවා මිශ්‍ර කරපුවාම සම්පූර්ණ මේ උණු ජලයයි මේකේ ඉන්න ඇල් ජලයයි ඔක්කොම ඒ කියන්නේ සමාන උෂ්ණත්වයකට පත් වෙනවා තාපජ සමතුලිතතාවකට මොකද වෙන්නේ පත් වෙනවා ඒ උෂ්ණත්වය මොකක් කියලාද θ ඒකේ තේරුම මට කියන්න අනේ අහගන්න θ1 ඇල් ජලයේ θ1 නේ θ දක්වා උෂ්ණත්වය මොකද වෙන්නේ θ දක්වා උෂ්ණත්වය මොකද වෙන්නේ ඊට දක්වා උෂ්ණත්වය මොකද වෙන්නේ ඔන්න මම ඕකනේ කියවලට තේරෙන්නේ නැහැ හරියට අහන්න නැත්තම් මේ මෙතන හිනා ගැඹුරු දෙයක් කියන්නේ දැන් උණු වතුර මේකට දාපුවාම මෙයාගලගේ උෂ්ණත්වය මොකද වෙන්නේ දාපු ගමන් වැඩි වෙනවා එතකොට මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා මෙයාගේ අඩු වෙනවා මේ දෙන්නගේ වැඩි වෙලා සමාන උෂ්ණත්වයකට පත් වෙනවා දැන් ඒක තමයි යන්නේ ඒ සමාන උෂ්ණත්වය θ කියලානේ ගන්න මොකද්ද ඒ සමාන උෂ්ණත්වය මොකද්ද θ හරි එහෙනම් θ1 වල ඉඳන් θ කියන්නේ වැඩි උත්තරයක්ද අඩු උත්තරයක්ද යකෝ θ කියන්නේ ඔව් කලබල වෙන්න එපා මේ ඉන්නේ ඇල් වතුර මොන වතුරද ඇල් වතුර ඒ උෂ්ණත්වයම තමයි කවුද කැලරි මීටර θ1 ඒතර උණු ජලය කියන්නේ θ2 එයාව මේකට දාපුවාම මෙයාගේ උෂ්ණත්වය මොකද වෙන්නේ අඩු වෙනවා
මෙයාලගේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වැඩි වෙන උෂ්ණත්වය කොච්චරද? නෑ දීලා තියෙන්නේ. මිශ්‍ර කිරීම මොකද්ද? තීටා. ආන්ගේ තීටා අහන්නේ මට දැන් ඔයාලා කියන්න තීටා මේ දෙන්නට වඩා අඩුයිද වැඩිද? මේ දෙන්නට වඩා අඩුද වැඩිද? අයියෝ මේ බලහන්. ආරම්භක උෂ්ණත්වය තීටා 125යි කියලා හිතන්න. ඔන්න මොන්ඩිසෝරිද කියලා දෙන්න. කීයද? 25යි. හරි? 25යි. දාන්නේ මම 100 ඉන්න ජලය. හරිද? හිතන්නකො 70 තමයි සමතුලිත වෙන්නේ. මොකේ සමතුලිත වෙන්නේ? 70. මම මෙච්චරලා හරි. මෙයා 25 ඉන්නේ. උණු ජලයේ 100 ඉන්නේ. මෙයාව මේකට දාපුවාම ඇල් ජලයේ කැලරිමීටර් උෂ්ණත්වය මොකද වෙන්නේ? ඒක උණු ජලයේ උෂ්ණත්වය මම දැන් අහුවේ මේ වගේ මොන්ඩිසෝරි ප්‍රශ්නයක් නෙමෙයි. 25ට වඩා 70 අඩුද වැඩි කියලා නෙමෙයිද මම අහුවේ. දැන් කිය ඉලක්කමනේ පේන්නේ. ඒක තමයි කියන්නේ හිතන්නේ නැහැ කියලා. ඔයාලා හිතන්නේ ඉලක්කමකින් දැක්කාම හිතන දේ නෙමෙයි. තමන්ට සංකේතකින් දැක්කාම හිතන දේ හරියට තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරි? එතකොට 70 මේ 100 වඩා 70 දැන් කිය ඉලක්කම 100 වඩා 70 මොකද? අඩු. එහෙනම් මට කියන්න දැන් මෙයා මේකට දාලා මිශ්‍ර කරපුවම දැන් උෂ්ණත්වය තීටා. ඒ තීටා මේ තීටා 1ට වඩා අඩුද වැඩිද? ආයි කියන්නේ. ආරම්භක උෂ්ණත්වය 25යි. හරිද? උණු ජලයේ උෂ්ණත්වය 100යි. මිශ්‍ර කරපුවාම මෙයාලගේ දැන් උෂ්ණත්වය 70ට ආවා. දැන් මං අහන්නේ 70 කියන කෙනා 25ට වඩා අඩුද වැඩිද? ඔයාලා දැන් ඔය කියන්නේ ඉලක්කම දිහා බලලා නේද? ඔව්. හරි. එතකොට 100ට වඩා 70 අඩුයි. නේද? සමතුලිත උෂ්ණත්වය ආරම්භක උෂ්ණත්වයට වඩා වැඩි උණු ජලයේ උෂ්ණත්වයට වඩා අඩුයි. නෙමෙයිද? හරි. දැන් මං අහන්නේ ආයේ ගොළුව වගේ ඉන්න නැතුව දැන් කියන්න මේ උණු ජලය මේකට දාපුවාම මෙයාලා දැන් සමතුලිත තීටා කියන උෂ්ණත්වයකට එනවා. මොන උෂ්ණත්වයකද? මේ තීටා 1ට වඩා අඩුද වැඩිද? වැඩිනේ. අයියනේ මුලින් තියෙන ගන්නේ දැන් අර උණු වතුරක දාපින්ද දැන් මෙයාලා උෂ්ණත්වය ටිකක් මොකද උනේ? එහෙනම් තීටා දක්වා මොකද උනේ? වැඩි වුණා. තීටා 2 තීටා දක්වා මොකද උනේ? අඩු වුණා. හරිනේ. එතකොට මෙතනදී වැඩිම කෙනා තීටා. මෙතනදී වැඩියාගේ තීටා 2. අයි එතනින් මෙතනට අඩු වෙලා මෙයා මෙතනින් මෙතනට වැඩි වෙලා. හරි. මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය තීටා නේ. හරි. පරීක්ෂණ අවසානයේ කැලරිමීටරයේ මුළු ස්කන්ධය. ඔව් මෙයන් අපිට මේ උණු වතුර එකක් අපිට තැටියක දාලා කිරා ගන්න පුළුවන් අමාරුයිනේ. මෙයන් මේ උණු වතුර එක මේකට දැම්මට පස්සේ දැන් ඔක්කොම උස්සන් ගිහිල්ලා අවසානට කිරලා බලනවා. තේරුණාද? අර උණු වතුර එකක් දැම්මට පස්සේ කතා කරන්න එපා එකපාර අහගන්න. මේ උණු වතුර එකක් මේකට දැම්මට පස්සේ දැන් උස්සලා ගිහිල්ලා කිරලා බලනවා. දැන් උස්සලා ගිහිල්ලා මොකද කරන්නේ? කිරලා බලනවා. දැන් අපිට මොකේ ස්කන්ධ දෙන්න සම්පූර්ණයෙන්ම කැලරිමීටරෙත් වෙනවා, ඇල් ජලයේත් වෙනවා, උණු ජලයේත් වෙනවා. අපි කලින් ඇල් ජලයේ කැලරිමීටර හෙව්වේ නැද්ද? එතකොට ඒකයි ඒ ආපු උත්තරේ දැන් ආපු උත්තරේ මොනා කරන්නද තියෙන්නේ? අඩු කරපුවම උණු ජලයේ උත්තරේ එනවද නැද්ද? ඒක පොඩ්ඩක් හිතේ තියාගනිමු. හරි. හයිලයිට් කරගන්නකෝ අර කැලරිමීටරයේ මුළු ස්කන්ධය කියන එක පරීක්ෂණයේ අවසානයේ කැලරිමීටරයේ මුළු ස්කන්ධය කියන එක හයිලයිට් කරගන්න M2 හයිලයිට් කරගමු. හරි මේ බලන්න මට දැන් මෙතනදී තව දෙයක් ඕන. අහන්න තව දෙයක් ඕන. දැන් මට මේ සිසිල් ජලයේ මේ ස්කන්ධයක් ඕන. සිසිල් ජලයේ ස්කන්ධය. සිසිල් ජලය
නෑ මෙහෙමයි. අපිට පරීක්ෂණය කරන්න කලින් කැලරි මීටරයේ ස්කන්ධය මැනගන්න බැරිද? පුළුවන්. කැලරි මීටරයේ ස්කන්ධ අනේ ආගන්න කැලරි මීටරයේ ස්කන්ධය මැනලා ඇල් වතුර දාලා ස්කන්ධෙම අයිනවනේ. එතකොට මේ දෙක මොනවා කරපුවම හරියද? අඩු කරපුවාම අපිට ඇල් ජලයේ උෂ්ණත් මේ එනවා. නේද? මේ ස්කන්ධය එනවා. එතකොට කැලරි මීටරයේ හොඳට බලන්න දීලා ඇති කැලරි මීටරයේ සහ ජලයේ ස්කන්ධයේ මුළු ස්කන්ධය m1 කියලා දීලා ඇති. හයිලයිට් කරලා ඇති. බලන්න. දීලා තියෙනවද? දීලා තියෙනවද? m1 කියලා දීලා තියෙනවනේ. එතකොට කැලරි මීටර ස්කන්ධය මෙතන මොකද්ද? MC MC කියලා ගන්න තියෙනවනේ. එහෙනම් m එකෙන් අඩු කරන්න ඕන MC. ඉතින් මම m1 අඩු කිරීම MC වෙනුවට මම කෙලින්ම කෙටි එකක් දා ගන්නවා MCW කියලා. මොකද්ද? MCW කියන්නේ දැන් ජලයේ ස්කන්ධය මම MCW කියලා මම ගන්නවා. මොකද අර කැලරි දෙකක් ගන්න බැරි නිසා මම ඒක තනි එකක් කියලා ගන්නවා. හයිලයිට් කරන්න එහෙනම් MCW සමානයි m1 අඩු කිරීම MC කියලා. හයිලයිට් කරන්න. මම ඒ කියවෙක තේරෙනවද? m1 අඩු කිරීම අගන්න m1 අඩු කිරීම MC කියන එක දිග වැඩි නිසා ඒ කැලි දෙකම වෙනුවට මම ගත්තා මොකද? MCW කියලා. ඊළඟට උණුසුම් ජල ස්කන්ධය කොහොමද ගන්නෙ? මෙහෙමයි. මේ දැන් CW කියන එක කවුරුත් අහලා ඉන්නේ මොකද්ද මේ CW? නෑ සීතල වතුර cool water. සීතල වතුර cool water. හරි. ඊළඟට උණුසුම් ජලයේ ස්කන්ධය. උණුසුම් ජලයේ ස්කන්ධය කොහොමද හොයන්නේ? අඩේ. අයියේ ඔක්කොම පරීක්ෂණය සම්පූර්ණම කරලා ඉවරට පස්සේ කැලරි මීටරේ ජලයේ සහ උණු ජලයේ ස්කන්ධය මෙන්න නේද? M2 නේ. එයාගෙන් අඩු කරන්න ඕන කැලරි මීටරේ සහ ජලය කියන්නේ M1. M2 අඩු කිරීම M1. එතකොට මට උණු ජලයේ ස්කන්ධය එනවා M2 අඩු කිරීම M1. මම ඒක ගන්නම් MHW. මොකද්ද? MHW hot water M hot water ස්කන්ධය තේරුණාද? M hot water highlight කරගන්න එක highlight කරගන්න highlight කරගන්න highlight කරගන්න හරිනේ හොඳයි M hot water හරි ඒ වගේම ජලයේ විශිෂ්ටතාවධාරිතාව ආනින්නේ ජලයේ විශිෂ්ටතාවධාරිතාව ජලයේ ආගන්න තේරෙන්නේ නැති වෙයි ජලයේ විශිෂ්ටතාවධාරිතාව CW කියලා ගන්න. ජලයේ විශිෂ්ටතාවධාරිතාව මොකද්ද? CW. ඔතන අරන් තියෙන මොනවද කතා කරන්න ඔතන අරන් තියෙන මොන Wද? SW. ඒක පොඩ්ඩක් ඔයාලා පෑනින් හදාගන්න CW කරන්න. පෑනින් හදලා CW කරගන්න. SW කියලාත් ගන්නවා සමහර අය. මේ අහන්න කැලරි මීටරේ විශිෂ්ටතාවධාරිතාව මම C කියලා ගන්න. කාවද? කැලරි මීටරේ විශිෂ්ටතාවධාරිතාව මොකද්ද? C. අහන්නේ කැලරි මීටරේ විශිෂ්ටතාවධාරිතාව මොකද්ද? C කියලා ගන්නම්. ඒක තමයි හොයන්න ඕනේ. C සමානයි කියලා අපිට උත්තරයක් තියෙන්න ඕනේ. හරි. ඔන්න ඕක තමයි අපි ලියන්න ඕනේ. හරි. ඔන්න දැන් උණු ජලය පිට කළ තාපය සමානයි ඇල් ජලය හා කැලරි මීටර ලබාගත් මොකද්ද? ඇල් ජලය සහ කැලරි මීටර ලබාගත් තාපය. හරි. එතකොට මෙහෙමයි. උණු ජලය පිට කළ තාපය මට එතන ලියුව හැකි MC θ මම මෙතන මොකද ලියන්නේ? උණු. MC θ මොකද්ද? උණු. ඊළඟට ඇල් ජලයට දාමු MC θ ඇල් ජලය. ආයේ කැලරි මීටර දාමු MC θ කැලරි මීටරය. MC θ උණු ජලය කියන්නේ උණු ජලය පිට කළ තාපය සමානයි ඇල් ජලය ධන කැලරි මීටර ලබාගත් තාපය. දැන් මෙන්න මේ අගේ සංකේත වලට මෙතන තියෙන සංකේත ටික ආදේශ කරලා ආවද උක්ත කරන්න තියෙන්නේ. කැලරි මීටරයේ විශිෂ්ටතාවධාරිතාව උක්ත කරන්න ඕන.
හරි. එහෙනම් ආදේශ කරමු ඉක්මනට. හරි. මේ බලන්න උණු ජලයේ ස්කන්ධය M HW නෙමෙයිද? යකුඩ උණු ජලයේ MHW අර උඩ මේ MCW කියන කූල් වෝටනේ. කූල් වෝට. ඉතින් පොතේ තියෙන උණුසුම් ජලය. අපේ මාළලා තියෙන්නේ උණුසුම් ජලයේ ස්කන්ධය තමයි බෝතල් කූල් වෝටර් කියලා තියෙනවනේ. තියෙනවනේ? තියෙනවද කියලා. හරි. ඒ වගේම උණු ජලයේත් ඉතින් ජලයමනේ. ජලය නිසා විශිෂ්ට තාපධාරිතාව මොකද්ද? CW. උණු ජලය අර ජලය කියලා වෙනසක් නැහැ. විශිෂ්ට තාපධාරිතාව CW ම තමයි. ඒ වගේම උෂ්ණත්ව වෙනස මෙතන තමයි θ2 මෙයා වැඩි මෙයා අඩුයි. θ2 රින θ. θ2 රින කවුද? θ. සමානයි. L ජල ස්කන්ධය MCW. ඒ වගේම L ජල විශිෂ්ට තාපධාරිතාව CW. උෂ්ණත්ව වෙනස මෙයා වැඩි θ වැඩි θ රින θ1. ධන කැලරිමීටර් ස්කන්ධය MC මේ කැලරිමීටර් ස්කන්ධය මොකද්ද? MC. විශිෂ්ට තාපධාරිතාව තමයි හොයන්න ඕනේ C. ඒ වගේම උෂ්ණත්ව වෙනස මොකද්ද? θ රින යනෝ θ1 θ රින θ1. ඔන්න ප්‍රකාශනය. දැන් මේ ප්‍රකාශනය මෙන්න මේ C ව තනි කරන්න. C සමානයි මෙන්න මේක කියලා ගන්න ඕනේ. හරි. මේ අහන්න ඔයාලා මේ M ලට මෙහෙම කපන්න පුළුවන් කියලා හිතනවා නම් මෙහෙමයි ඉතින්. එලහරකෙට මීහරකෙත් පෑහෙන්නේ නැහැනේ. නේ? දැන් මේ බලන්න මේ මොනවාද? MHW කියන්නේ එලහරකෙක් නම් MCW කියන්නේ මීහරකෙක්. කැපෙන්නේ නැහැ. හරි. මෙහෙමයි. ඔන්න මම කල්පනා කරලා ලස්සනට ලියනවා මේ පළුව මෙහෙම. M HW CW θ2 රින θ සමාන කීම දාන්නේ. මේ බලන්න සම්පූර්ණ මේ පළුව මේ පළුව ගලවලා මෙහා පැත්තට දානවා රින කරලා. රින MCW ICW θ රින මොකද්ද? θ1. ඇයි ඉතින් මේ මෙයා නිකන් ධන ඉලක්කමක් වගේ නෙමෙයි. ධන ඉලක්කම මෙහෙට එනකොට ඍණ ඉලක්කම බවටපත් වෙනවනේ. හරි. ඉතින් මෙයා මෙහෙට එනකොට ඍණ වුණා. හරි නේද? මේ පළුවම මෙහෙට එනකොට මොකද උනේ? මොකද උනේ? ඍණ වුණා. තේරුණාද? හරි. ඊට පස්සේ ආයෙ මම මේක ලියනවා MHW CW θ2 ඍණ θ අඩු කිරීම MCW CW θ ඍණ θ1 සමානයි. මේ බලන්න මේ c ට ගුණ කිරීමක් විදිහට MC සහ θ ඍණ θ1 ඉන්නේ. මේ කෑල්ලයි මේ c ට මොන කිරීමක් විදිහට ඉන්නේ? මොන කිරීමක්ද? ඉතින් ඒ ගුණ කිරීමේ කෑලි දෙක මෙහෙට දැම්මොත් සම්පූර්ණ මොන කිරීමක්ද? සම්පූර්ණ බෙදීමක් වෙනවා. MC අනිත් කෙනා කවුද? θ ඍණ θ1. ඉතින් මේ වගේ පරීක්ෂණාත්මකව අගයන් ටික හොයලා දාන්න ඕන. ෆිසික්ස් කියන්නේ ඒක තමයි. හිතන්න ගොඩක් දේවල් තියෙනවා.
මෙතන මේ MHW CW θ2 ඍණ θ2 θ MCW ඔය කියන සියලුම සංකේත අපි මේ පරීක්ෂණය කරනකොට අපි විසින් මොනා කර ගන්න ඕනද? හොයා ගන්න ඕනේ. මේ අහන්න මේක පරීක්ෂණයක්නේ. මේක මොකද්ද? පරීක්ෂණයක්. දැන් මේ පරීක්ෂණයේ සියලුම ස්කන්ධයන් ටික මේ අහන්න කැලරිමීටරයේ ස්කන්ධය, ජලයේ ස්කන්ධය, උණු වතුරේ ස්කන්ධය ඔක්කොම අපි හොයාගන්න ඕන නේද? ඒ හොයාගෙන මේව ඉලක්කම් වශයෙන් අපිට දාන්න පුළුවන්. ඒ වගේම උෂ්ණත්ව වෙනස මේ උෂ්ණත්වයන් ටිකත් අපිට හොයාගන්න පුළුවන් නේද? ඒවත් මෙතනට දාලා අපිට සම්පූර්ණ උත්තරයකට යන්න පුළුවන්. එච්චරයි. ඔව්. ගෙදරදී දෙපාරක් විතර ප්‍රැක්ටිස් කරන්න වෙනවා ඔයාලට. මොකද ලබන සතිය අපිට තියෙන ලෝහයක විශිෂ්ටතා පදාර්ථතාව ඔය වගේ. හරි. එහෙනම් අපි මේක මෙතනින් නතර කරනවා මේ කොටස. අපි ලබන සතිය කතා කරන්නේ ලෝහ ද්‍රව්‍යක විශිෂ්ට තාපධාරිතාව මෙන්න මේ මිශ්‍රණ ක්‍රමයෙන් හොයනදී මේක අමාරු නෑ. ඔයාලා දෙපාරක් තුන් පාරක් මං කියලා හතර පාරක් ලියලා බලන්න. මේක ඇති දෙයක් ඇත්තෙම නෑ. මොකද කෑ ගන්න ශබ්ද කරන්න එපා. ආගන්න. මේ භෞතික විද්‍යාව ඔයාලා එකපාරක් දැන් උතන තේරුණානේ. ඒ තේරිලා මට තේරුණා. ඉවරයි ඔයාලා. කතාව ඉවරයි. හරිද? මේක තේරෙන්නද පස් පාරක් විතර හය පාරක් විතර මේක ලියලිය හුරු වෙන්න මේ මොකද්ද මේ උනේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා ඒ හය පාරෙන් මොනවාට මෙනෙහි වෙනවා. ලොකු දේවල් මෙනෙහි වෙනවා. ඒ නිසා ඒක කරන්න. ඉතින් එයාට අපි ඊළඟ ප්‍රති කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.